සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ අති ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ වාග්ය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානමය කුසල කර්මයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත්
ඒ වගේම තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බාල කියන වර්ගයේ සඳහන් වෙනි 10 වෙනි ගාථා රත්නය මූලික කරගෙන මේ ධර්මදේශනාව සිද්ධ කරන්න. අකුසලයේ මිහිරි විපාක නොදෙන තුරිය කියන කාරණාව විශේෂයෙන් මෙතන සිහිපත් කරලා තියෙනවා. පව මිහිරි විපාක නොදෙන තුරිය. භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළි උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ නිසා. මදුවා මඤ්ඤති බාලු යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලු දුක්ඛං නිගච්ඡති. සරල තේරුම තමයි අකුසලයේ යම්තාක් කල් විපාක නොදෙන්නේද ඒතාක් කල් බාලයා එය මිහිරි කොට සලකන්නේය. අකුසලයේ යම්තාක් කාලයක් විපාක නොදී පවතිනවද ඒතාක් කාලයක් අකුසල් කරන්නා එය මිහිරි දෙයක් හැටියට සලකනවා. නමුත් විපාක දෙන්න ගත්ත දවසට ඔහුට තේරෙනවා එහි දරුණුකම කොයිතරම්ද කියලා. මෙවන් ගාථා රත්නයක් දේශනා කොට වදාළේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ නිසා කියලා මම සඳහන් කළා. උත්පලවන්නා කියලා කියන්නේ අපේ ශාසනයේ සුවිශේෂී චරිතයක්. අග්‍ර ශ්‍රාවිකාවන්ගෙන් කෙනෙක්. සවැත් නුවර සිටු පවුලක තමයි අවසාන ජීවිතයේ ඉපදෙන්නේ. මේ මහා කල්ප ලක්ෂයකට පමණ කලින් ලෝකෙ පහළ වුණ පිව්මතුරා, එහෙම නැත්නම් අපි කියනවා පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ එක භික්ෂුණියකට අග්‍රස්ථානය ලැබලා දෙනවා දැකලා අනේ මටත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ මෙවන් තානාන්තරයක් ලබන්න තිබුණොත් කියන කාරණාව හිතේ තබාගෙන තමයි භාග්‍යතුන් වහන්සේ උදෙසා මහා පූජාවල් සිද්ධ කරලා මේ කාරණාව මතක් කරන්නේ. ඉතින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් ඒ සඳහා මනා වූ විවරණ ලබාගෙන එතන ඉඳලා මහා කල්ප ලක්ෂයක් මේ සංසාරේ බොහෝ පින්කම් කළා. බොහෝ පින්කම් කර කර වැඩි වැඩියෙන් දෙව්ලොව උපදිමින් මනුලව පාරමිතා සම්පූර්ණ කරමින් සුගතියේ ඉඳලා පාරමිතාවත් මනුලවදී පූර්ණේ කරලා සුගතියේ ඉපදිලා බොහෝ කල් සුගති සංඛ්‍යාත දේව සැප විඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සවැත් නුවර එක්තරා සිටු පවුලක දුවක් වෙලා ඉපදුනා. ඒ ඉපදෙන කාලේ බොහෝම ලස්සන මනා වූ චවි වර්ණයක් තිබුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමකට නිල් මානෙල් මල් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවක්. ස්වාමීනි, මේ මලේ පෙති මොනතරම් අපූර්ව පැහැයෙන් යුක්තද? මතු සසරේ මගේ ශරීර පැහැයත් මේ වගේම පැහැපත් විය යුතුයි කියලා කරපු ප්‍රාර්ථනාවකට අනුවයි මේ නිල් පාට වගේ හමක් තියෙන්නේ. ඉතාමත්ම ලස්සනයි. ඒ නිසාම ඇයට නම තිබ්බා උත්පලවන්නා කියලා. තරුණ වයසට එන්න
රූපයෙන් මුහුකුරා යන්න යන්න පුදුමාකාර සුන්දර රූප ස්වභාවයක්. නොයෙක් රාජකුමාරවරු, නොයෙක් සිටු කුමාරවරු නිරන්තරයෙන් මේ සිටුවරයට හසුන්පත් වෙනවා ඔබේ දුව විවාහ කරගන්න කැමතියි කියලා. සිටුතුමා විශාල ගැටලුවකට මුහුණ පෑවා. එක්කෙනෙකුට හා කිව්වොත් 100,000 ගාණක් තරහ වෙනවා. ඒ හින්දා මොකද්ද මම කරන්න කියලා කල්පනා කර කර ඉන්නකොට එක දවසක් කල්පනා වුණා දුවගේ තීරණය මොකද්ද කියලා අහන්න. දුව ගාවට ගිහිල්ලා දුව ඉල්ලලා ලැබෙන ලියුම් ප්‍රමාණය ඒ කාරණාවත් කතා කරලා නමුත් එක්කෙනෙකුට විවාහ කරලා දුන්නොත් අනිත් හැමෝම වෛර බඳින නිසා දුවගෙන් ඇහුවා මහාන වෙන්න කැමති නැද්ද කියලා. ඇයට ඒ වෙලාවේ ඇති වුණේ වචන වලින් කියාගන්න බැරි තරම් මහ පුදුමාකාර සතුටක්. පැවිදි වෙන්න බැරිද කියලා අහපු එක. තමන්ගේ උපරිම කැමැත්ත තාත්තට ප්‍රකාශ කරලා අන්තිමට ඇය මව්පියන් එක්ක ගිහිල්ලා මෙහෙණවරේ පැවිදි වුණා. පැවිදි වෙච්ච අලුතම නවක භික්ෂුණියක් නේ. ඒ නිසා මේ පොයගේ අමදින්න ඇයටත් අවස්ථාව ලැබුණා. එක දවසක් පොය කරන දවසේ පොයගේ යමදලා මල් ආසන පිරිසිදු කරලා මේ සියල්ලම ඉවර කරලා පහන් දැල්වලා ඒ විවේකීව පැත්තකට වෙලා වාඩි වෙලා අර දැල්ලෙන පහනක දැල්ලක් දිහා බලාගෙන හිටියා. මේ තුලින් තේජෝ කසිනේ දිනු කරගන්න ඇයට පුළුවන් වුණා. සාංශාරික කුසලයට අසීමාන්තිකයි. ඒ රහත් වුණා. සිව්පිලිසිඹියා සම්පූර්ණයි. එතකොට මහ රහත් තෙරණියක්. මහ රහත් කියලා කියන්නේ සිව්පිලිසිඹියා සහිතව රහත් බවට පත් වුණාම තමයි මහ රහත් කියලා කියන්නේ. දැන් මහ රහත් තෙරණියක්. පහන් දැල්ල දිහා බලාගෙන තමයි සංසාරි කෙලෙස් ටික විනාශ කරන්න ඒ වීරිය වැඩි වෙයි. මේ කාලේ මේ භික්ෂුණීන් වහන්සේලා අනිවාර්යයෙන්ම නගර සීමාවේ වාසය කළ යුතුයි කියලා නීතියක් මේ ශාසනයේ පැනවිලා තිබුණේ නැහැ. ඒ නිසා එක දවසක් දනව් සැරිසරන්න ගිහිල්ලා කල්පනා කළා විවේක තැනක් හොයාගෙන විවේකීව වැඩ ඉන්න ඕන කියලා. ඒ ප්‍රදේශයේ තිබුණ අඹ උයනක්. මේ අඹ උයනට ඇවිල්ලා ඒ සඳහා අවශ්‍ය පිරිසක් සම්බන්ධ කරගෙන අඹ උයනේ හදාගත්ත පොඩි කුටියක් බිත්ති වෙනුවට වටතිර ඇදගත්තා. වහලය අතුකොළ වලින් සකස් කරගත්තා. ඒක ඇතුලේ ඇඳක් තියාගත්තා. ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පොඩි දොරකුත් හදාගෙන ඇයි දැන් මේකේ තමයි වාසය කරන්නේ. එදා දහවල් කාලේ පින්ඩපාත වැඩියා. ගෙදර ඉන්න කාලේ ඉඳලම උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේට ගෙදර ඉන්න කාලෙත් ඇලුම් කරපු එක තරුණයෙක් හිටියා. ඇලුම් කරපු තරුණියෝ 100,000 ගණන්. නමුත් විශේෂ කෙනෙක් හිටියා තමන්ගේ මාමගේ පුතා. ඔහුත් පුංචි කාලේ ඉඳලම ඇයට කැමතියි. නමුත් දැන් විවාහ වෙලා නැහැනේ. පැවිදි වෙලා. මේ මාමගේ පුතාගේ නම නන්ද. නන්ද එක දවසක් මේ උයනට ආවා. ඇවිල්ලා මේ කුටියත් දැක්කා. ඔහු කුටියත් පරීක්ෂා කළා. ඔහු දැනගත්තා මේ උත්පලවන්නා වගේ කුටියයි කියලා. ඔහු මේ කුටියේ තියෙන ඇඳ යටට රිංග ගත්තා. රහතන් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ පිඬුසිඟාගෙන ඇවිල්ලා බොහොම වෙහෙසයි. බොහොම පූටක අවුව
හරි සැරයි යව්ව. පිණිසිඟාගෙන වැඩලා ඇස් දෙක නිලංකාර වෙලා වගේ. කුටිය ඇතුළවත් හරියට නොපෙනෙන තරම්. කායික වෙහෙස බොහොමයි. ඒ දානි පාත්‍රෙත් පසෙක තියලා පොඩි විවේකයක් ගන්න අර යහනේ ඇලවුණා. අර නිලංකාර වෙලා තිබිච්ච ස්වභාවයවත් තාම හරි ගිහිල්ලා නැහැ. ඇඳ යට හිටපු නන්ද ඇඳ උඩට ආවා. ඒ කාරණාවෙන් රහත් මෙහෙණින් වහන්සේ නන්දට සඳහන් කළා පව්කාරයේ නොනැසෙව කියලා සඳහන් කළා. ඒත් කාම දාහයෙන් දැවි දැවි හිටපු ඔහුට ඒක වචනයක්වත් වටින් නැති වචනයක් වුණා. තමන්ගේ අරමුණයි ප්‍රධාන වෙලා තියෙන්නේ. ඒ අරමුණ උත්සාහ කර සාර්ථක කරගන්නයි ඔහු මනාව සැලසුම් කරලා තිබුණේ. ඔහු තමන්ගේ කාර්ය සම්පූර්ණ කරගත්තා. කොයිතරම් එපා කීවත්. තමන්ගේ කාර්ය සම්පූර්ණ කරගෙන ඔහු ඇඳින් බැස්සා. බැහැලා ඇඳ ළඟ හිටගත්තා. හැබැයි තව මොහොතක් ගත වෙන්න ඉඩ දුන්නේ නැහැ. අවීචියෙන් නැගිච්ච ගිනිදැල් ඔහු අවීචිය දක්වාම අරගෙන ගියා. ඉතින් අති දීර්ඝ කාලීන දුකක්. දුකක් කියලා කියන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් දුකක්. අවීචියේ දුක කියලා කියහම ප්‍රමාණයක් කරන්න කෙනෙක් නැහැ. ඒ තරම් මහා අසීමාන්තික දුකකට ඇද වැටුණා. මෙන්න මේ කාරණාව මුල් කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රතනේ දේශනා කොට වදාළේ. මදුවා මඤ්ඤති බාලු යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලු දුක්ඛං නිගච්ඡති. අපි තේරුම මුලින් මතක් කළා. මදුවා මඤ්ඤති බාලු. මොනවද පින්නතුනි මදු කියලා කියන්නේ? මල් රස. එහෙම නැත්නම් මී රස. මී පැණි. මේ වගේ දේවල් වලට තමයි මේ මදු කියලා කියන්නේ. මදුවා මඤ්ඤති. පින්නතුනි මඤ්ඤති කියලා කියන්නේ හරියට නිකන් බාලයට අකුසලයේ කරන වෙලාවට ඒක දැනෙන්නේ ඊටා මිහිරි පැණි වර්ගයක් වගේ. මී පැණි වගේ. හරීම මිහිරි අකුසලයේ. විශේෂයෙන් මෙතන සඳහන් කරනවා මේ අනුවන පුද්ගලයා තමන් සිද්ධ කරන පවිතු ක්‍රියාවන් ඒ පවිතු සිතුවිලි ඉෂ්ට කරගත්තොත් විශේෂයෙන් එයින් මහත් වූ ලාභයක් ලැබුණා වගේ තමයි කල්පනා කරන්නේ. අකුසලයේ සම්පූර්ණ කරගෙන ලාභයක් ලැබුවා වගේ තමයි කල්පනා කරන්නේ. ඒ නිසා සඳහන් කළා අකුසලයේ සුළු වුණත් අකුසලයේම තමයි. අකුසල් කරන හැම කෙනෙක්ම ඒ අකුසලයේ යෙදෙන්නේ බොහොම සතුටින්. අසතුටින් අකුසල් කරන අය බොහොම අඩුයි. හැමෝම සතුටින් අකුසල් කරන්නේ. අකුසලයේ කරලා හරි ජයග්‍රාහී පුද්ගලිකයෝ වගේ නැගී හිටින්නේ. අපිටත් එහෙමයි. අපි කාටත් එහෙමයි. මේ ලෝකේ කී දෙනෙක් කයින් අකුසල් කරනවද? නමුත් ඒ කායික වැරදි කරන අය කොයිතරම් සතුටින්ද ඒක කරන්නේ? මොනතරම් ජයග්‍රාහී ලීලාවෙන්ද ඒක කරන්නේ? කොයිතරම් උනන්දුද අකුසලයේ සඳහා? පිනට දහමට යෙදෙන්නේ නැති කෙනෙක්. පිනට දහමට එවන් කටයුතු වලට වෙලාව නැති කෙනෙක්. අකුසල් කටයුතු සඳහා ඕන තරම් වෙලාව වෙන් කරගන්නවා. අකුසලයට යොමු වීම සඳහා ඕනෑම කාලයක් අවදි වෙලා ඉන්නවා. අකුසලයේ වෙනුවෙන් සාපිපාසාවෙන් උනත් ඉන්න අය ඕන තරම් ඉන්නවා. සිල් ගන්න ගියහම බඩගින්න දරන්න බෑ. ගුණ පුරන්න ගියහම
පින්කම් කරන්න ගියාම බඩගින්න ඉවසන්න බෑ කියලා කියන අය පව්කම් කරන්න ගියාම තුන් වේලම වුණත් බඩගින්නේ ඉන්නවා තමන්ගේ අරමුණ මුදුන්පත් වෙනකන්. එතකොට බොහෝම සතුටින් කරන අකුසල කර්ම. එකයි මේ මදුවා මී වගේ ප්‍රාණඝාත කරනකොට එහෙමයි. හොරකම් කරනකොට එහෙමයි. වැරදි කාම සේවනයේ යෙදෙනකොට එහෙමයි. මේ කාරණා සඳහා කොච්චර කැප වෙනවද? මේ දේවල් කරන්න කොයිතරම් සැලසුම් හදනවද? ඒ සැලසුම් මොනතරම් සූක්ෂමයිද? කවදාවත් නැති නුවණක් එතකොට පහළ වෙනවා මේ දේවල් කරන්න. මනාව සැලසුම් කරලා හරියටම අකුසලයේ සම්පූර්ණ කරගන්නවා. අන් ඒක නිසා සඳහන් කළා සුළු නමුදු වරද කරනකොට ඒක හරි මිහිරි විපාකයි කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් අකුසලයේ මිහිරි වගේ දැනුණට අකුසලයේ තුල මිහිරි බවක් නැහැ. ඊටාම අමිහිරි අත්දැකීම් තමයි අකුසල් නිසා සංසාරේ අපිට විඳින්න සිද්ධ වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බොහෝ පුද්ගලයෝ පාපයක් කළ විට ලාභයක් ලැබුම හෝ අදහස ඉටුවීම නිමිති කරගෙන ඒ අකුසලයේ ඔස්සේ කොයිතරම් කාලයක් ගමන් කරනවද? කායික වැරදි, වාචසික වැරදි, මානසික වැරදි, කයෙන් සිතින් වචනයෙන් කරන මේ අකුසල ධර්ම හැම එකම කැමැත්තෙන්. බොරුවක් කියන්න ගියහම තව කෙනෙක් රවට්ටන්න මොන තරම් ආසාවක් තියෙනවද? තව කෙනෙක් රවට්ටන්නේ මොන තරම් කැමැත්තෙන්ද? ඔහු රැවටෙනවා දිහා බල බල ඉඳලා කොයිතරම් සතුටු වෙනවද? කේලමක් කියලා කෙනෙකුගේ ජීවිතය විනාශ කරලා, සමහරට පෞල් ජීවිත අවුල් කරලා, දූ දරුවන්ගේ ජීවිත අනාථ කරලා, අසරණ කරලා එහෙම වෙන අවස්ථා කොච්චර තියෙනවද? නමුත් පිරිසක් ඒව දිහා බලාගෙන සතුටු වෙනවා. නමුත් මේ වගේ අකුසලයේ ඊ타ත්ම බරපතලයි. කිරි කියන જાතිය දොවාගත්ත ගමන් මිදෙන්නේ නැහැ. ඒ වගේ තමයි අකුසලයක්. කරලා ඉවර වෙනකොට විපාක දෙන්නේ නැහැ. කර්මයේ මෝරලා යම් දවසක විපාක දෙනවා. හැබැයි එදාට අතිශයින්ම භයානකයි. ඊළඟට සඳහන් කළා නුවණැති පුද්ගලයා පවක් කළත් කිසියම් අදහසක් ඉටු කර ගැනීමට, ලාභයක් ලැබුමට කැමති නොවේ කියලා. ඥානවන්තයා කවදාවත් පව් කරලා ලාභ ලබන්න කල්පනා කරන්නේ. පව් කරලා කවදාවත් සැප විඳින්න කැමති නෑ. නමුත් අඥානය ඕන තරම් එහෙම කරනවා. සමහර වෙලාවට භාණ්ඩයක් තරාදියෙන් කිරන්න ගියහම හොරට කිරන්න බලාගෙන ඉන්න අය කොච්චර ඉන්නවද? ග්‍රෑම් 10ක්, ග්‍රෑම් 15ක්. ඒකෙන් අඩු කරගෙන සතුටු වෙන අය කොච්චර ඉන්නවද? නමුත් ඒකෙන් ලැබෙනවද ලොකු ලාභයක්? ඒකෙන් ලැබෙනවා ලොකු පාඩුවක්. ලාභයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට සමහර කෙනෙක් කල්ලිකුත් වෙච්ච ආහාර ඕන තරම් දින වෙනස් කරලා ආපහු මහ ජනතාවට විකුණනවා. තවත් නොයේක් වංචනික කටයුතු. මේ කාලේ ලෝකයේ අපේ රටේ බොහෝම දුර්භික්ෂ කාලයක්. මිනිස්සුන්ට හැම දෙම බොහෝම හිගපාඩුයි. ගමන් බිමන් යෑම සඳහාවත් පහසුකමක් නැහැ. ඒ පහසුකම් නැති හින්දා ආහාර පානවල පවා තියෙන්නේ දැඩි හිග බවක්. ඒතර ලෝකෙකට වෙලා තියෙන දේ, රටකට වෙලා තියෙන දේ ආර්යයන් වහන්සේලගේ අනුකම්පාව නොලැබෙන නිසා, ආර්යයන් වහන්සේගේ ඇල්ම බැල්ම නොලැබෙන නිසා,
ආර්යයන්ගේ අකමැත්ත නිසා. මේ වාගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න අපට සිද්ධ නොවෙනවා නෙමෙයි. ඒ අකමැත්ත නිසාත් මේ වාගේ ප්‍රශ්නවලට හේතු වෙන්න පුළුවන්. නමුත් එහෙම ව්‍යසනයක් වෙලා තියෙන මොහොතක දයාව, කරුණාව, මෛත්‍රිය පෙරදරි කරගෙන අන් අයටත් සහයෝගයක් දක්වමින්, අන් අයටත් උපකාරයක් කරමින්, තියෙන දෙයක් සියලු දෙනාම සමසේ බෙදා ගනිමින් කටයුතු කරන්න තරම් කාරුණික මානසිකත්වයක් මිනිස්සු තුළ නැහැ. හැම තැනම තියෙන වංචනික බවක්. වර්තමානයේ නම් තෙල් ටික බෙදන්න ගියත් පුදුමාකාර වංචනික ස්වභාවයක්. ආහාර පාන බෙදන්න ගියත් ඒ වංචනික බව එහෙමමයි. වෙනත් අවශ්‍යතාවල් දෙන්න ගියහම ඒ වංචා සහගත බව එහෙමමයි. නමුත් මේ වංචාම කරලා, හොරකම්ම කරලා, අකුසල්ම කරන නිසා ආර්යයන් වහන්සේලා අපෙන් අහක බලලා ගොඩක් කල්. නමුත් අපි තවත් සූදානම් නැහැ. අපෙන් වෙච්ච වැරදි නතර කරලා, වරදින් අත මිදිලා, යහපත හොයාගෙන යන්න, නිවැරදි වෙන්න තාම කල්පනාවක් නැහැ. සමහරලාට ඊටා සුළු දෙයක් නොවටිනා මිලකට මිනිස්සුන්ට අලබිනවා. වර්තමාන ඉන්ධන මේ වගේ. සමහර අය රුපියල් 2000ටත් ඉන්ධන ගන්නවා. සමහර අය 1500ටත් ඉන්ධන ගන්නවා. සමහර අය ඉන්ධන පිරවුම් පොලින්ම ඉන්ධන පුරවනකොටම අඩු වැඩි කරලා පුරවනවා. රුපියල් 100ක් අමාරක් Tamanට දෙනවනම් තවත් ටිකක් වැඩිපුර ඉන්ධන ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වාගේ වංචනික ක්‍රම හැම තැනම පැතිරිලා, හැබැයි බොහෝම සතුටින් මේ දේවල් කරන්නේ. අද නම් මෙච්චර ප්‍රමාණයක් රැස් කරගත්තා කියලා බොහොම සතුටින් තමයි ගෙදර ගිහිල්ලා හරි කතා කරන්නේ. ඉන්න මේ අකුසලයේ හරි කැමැත්තෙන්, සතුටින්, සැලසුම් සහගතවම සිද්ධ කරනවා. ඊළඟට සඳහන් කළා යම් කෙනෙක් මේ අකුසලයේ විපාක විඳිනවද? දුක්ඛං නිගච්ඡති. ඒ විපාකේ කොහෙද විඳින්න තියෙන්නේ? පරලොව කෙලවරක් නැති අපාදුකට පැමිණීම. ප්‍රධාන වශයෙන්ම මේ ජීවිතෙන් පස්සේ ප්‍රමාණයක්, සීමාවක් කරලා දක්වන්න බැරි තරම් අසීමාන්තික දුක්ඛන්දරාවක් තියෙන නිරය සංඛ්‍යාත දේව ලෝකේ, නැත්නම් නිරය සංඛ්‍යාත අකුසල සහිතව අපායවල උපදින්න සිද්ධ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බාලපඬිත එහෙම සූත්‍ර පැහැදිලි කරනකොට යම් යම් ප්‍රමාණයක් නිරයවල වල දුක විස්තර කරලා තියෙනවා. මුලින්ම නිරය පාලකයෝ මේ නිරිසතා පංච වදයකට භාජනය කරනවා කියලා. පංච වදයකට භාජනය කරනවා කියලා කියන්නේ මේ යකඩ පොළව. නිරේ හැදිලා තියෙන යකඩින් කියලා ධර්මයේ විශේෂයෙන් සඳහන් කරනවා ඒක. යකඩ පොළවක් තියෙනවා, බිත්ති 4ක් තියෙනවා, යකඩ පියනක් තියෙනවා. ඒ පියනෙන් වහලා තියෙන්නේ. යදුන් ගණන් විශාලයි මේ නිරේවල්. තනි කරම ගිනි අරගෙන ගිරියගෙන අඹ දලුවාගේ රතු පාටයි. ආන්ගේ යකඩ පොළවේ බිම දාලා දුන් දදා පිලිස්සෙනකොට අත් දෙක එකට එකතු කරලා ගිනිගත්ත යවුල් පහරක් එල්ල කරනවා. පාද දෙක පාදයක් උඩින් පාදයක් තියලා පාද දෙක එකතු වෙන තැන ගිනිගත්ත යවුල් පාරක් ගහනවා. පපුව මැද්දෙන් තවත් එක යවුලක් යකඩ පොළවේ ඇනෙනකම්ම ඒ යවුල පපුව හරහා ඇතුල් කරනවා. පස් පොලකින් යකඩ පළුවේ බැඳලා අවුරුදු 10 ගණන් විඳිනවා. අපිට මේ ගිනි අඟුරක් පෑගුණත් දරා ගන්න බැරි තරම් දුකයි. නමුත් හිතන්න රතුම රතු පාට වෙච්ච යකඩ පොලෝක දිගෑරියහම ඒ පිලිස්සෙන පිලිස්සුම කොහොමද කියලා. නිමක් නැති අසීමාන්තික වේදනාවක් හෙල්ලෙන්න බැරුව විඳිනවා.
ඒ තරම් දුක් විඳලා ඊට පස්සේ යමපල්ලන් විසින් පොරව ගෙනල්ලා පලනවා. වෑය ගෙනල්ලා රහිනවා. අනුකම්පාව කොහෙද? සොල්දොර ගේක ඵලයක් තරම් විශාලයි පොරෝතලය කියලා සඳහන් කරන්නේ. ඒ තරම් ලොකුයි පොරෝතලය. මොකද නිරිසත්තුත් නිරේ ඉපදුනහම ගව් 3ක් විතරවත් ලොකුයි කියලානේ කියන්නේ. විශාල ශරීරය. හැබැයි ඊටාම සියුම් ශරීර කියලා සඳහන් කරනවා මල් පෙත්තකින් පහර දුන්නොත් කුඩු වෙන්න තරම් සියුම් කියලා. නමුත් මේ නිරේ පාලකයෝ අර තරම් විශාල පොරෝතලය ගෙනල්ලා පලනවා. ඒ තරම්ම විශාල වෑය ගෙනල්ලා රහිනවා. ඉතින් කාලාන්තරයක් තිස්සේ මේ දුක විඳිනවා. ක්‍රමානුකූලව විඳවලා ඔවුන් යම් දවසක නිරෙන් නිදහස් වුණොත් තිරිසන් ලෝකෙ උපදිනවා. තිරිසන්ව ඉතින් කොහොමත් ආපහු සැරයක් යන්නේ නිරේටනේ. මොකද අපි දෙන පිනක් ගන්නත් බෑ. ඒගොල්ලෝ පින් කරන්නෙත් නෑ. ඊටාම කලාතුරකින් පොඩි පිරිසක් ඉන්න පුළුවන් පිනට යොමු වෙච්ච. මේකෙන් තිරිසන් අය. අපේ ශාසනයෙම තිරිසන් සත්තු 2-3 තමයි සුගතියට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ සුළු ප්‍රමාණයක්. එඳ මේ තිරිසනුන්ට කිසිම ආකාරයකින් කුසල් කරන්නත් බෑ. අපි අනුමෝදන් කරන පින් ගන්නත් බෑ. අන්ත අසරණ දුක්ඛිත ජීවිතය. ප්‍රේතයන්ගේ ජීවිතය ඊට වඩා හොඳයි. මොකද ප්‍රේතයන්ට ආපහු පින් අරගන්නත් පුළුවන්, පින් අරගෙන සුවපත් වෙන්නත් පුළුවන්. නමුත් මේ නිරේ කාලාන්තරයක් මේ රහින කපන කොටන තැන ඉඳලා මේ අය ආපහු සැරයක් මේ තිරිසන් ලෝකවලත් අසීමාන්තික දුක් විඳලා මනුස්ස ලෝකවල ඇවිල්ලා ඉපදුනත් හරීම දුප්පත් ජීවිතය. තිරිසන් වෙලා ඉපදිලත් මැරිලා යන්නේ නිරේට. ඒ ප්‍රාණඝාත කරනවනේ තිරිසන්ව හරියට. අකුසල්ම රැස් කරනවා. මේ සියල්ලම ගෙවලා මනුස්ස ලෝකෙට ආවොත් මොනවා වෙයිද? සඳහන් කරනවා ඊ타ත්ම දිලිඳු කුලවල ඉපදෙනවා කියලා. ඒ කියන්නේ වේල කෑමට නැති තරම් දුප්පත් තැන්වල තමයි උපදින්නේ. එහෙම ඉපදිලා මේ ලෝක වශයෙන් පුදුම විදිහට දුක් විඳිනවා. ඊට පස්සේ ජීවිතේ ගැට ගහගන්න කියලා ආයෙත් බොහෝම අකුසල් කරන්න පටන් ගන්නවා. කෙනෙක් මාළු අල්ලන්න පටන් ගන්නවා. තව කෙනෙක් දඩේමේ යනවා. තව කෙනෙක් තවත් නොයෙක් අකුසල කර්ම වල යෙදෙනවා. මේ වාගේ ජීවත් වීමේ අරගලය වෙනුවෙන් බොහෝසේ දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙම දුක් විඳලා ජීවත් වෙන්න උනහම ඒගොල්ලෝ හැම වෙලාවෙම පහසුවෙන් ජීවත් වෙන ක්‍රම තමයි හොයන්නේ. ඒකනේ හොරකම් කරන්නේ. හරි පහසුයිනේ හොරකම් කරන අය. හොරකම් කරන එක තව කෙනෙක් දුක් විඳලා මහන්සි වෙලා හොයා සපයාගත්ත වස්තුව කෝටි ගාණක් නම් එක පාර අරන් ගියහම හොරෙන් මම නිකන් කෝටි ගාණක වස්තුවක උරුමකාරයෙක් වෙනවනේ. ලේසියෙන් ධනවත් වෙන්න පුළුවන්. නමුත් ඒ ධනවත් වුණා වගේ තමයි ඒකේ විපාකේ විඳවන්න ගියාම මේ සංසාරේ මොනතරම් බිහිසුණුද කියන කාරණාව. ඊළඟට සඳහන් කළේ මෙලොව පරලොව කෙලවරක් නැතුව අපා දුකට පැමිණීමය. අකුසලයේ නොපෙන්නකම් විශේෂයෙන් සඳහන් කරනවා මේ කසපහරවල් තැලීමෙන් නොඑක ආකාරයේ වේදනාවන්ට අකුසල් කරපු අය ලක් වෙනවා. කසයෙන් පහර දෙනවනේ. රජ්ජුරු දෙතිස් වදයකට භාජනය කළා. ඒකයි මේ සඳහන් කරන්නේ. වැරදිකාරයෙක් අහුවනහම රජ්ජුරු වද 32ක් දෙනවා. අපි ඉස්සර ඉඳලා අහලා තියෙනවා දෙතිස් වදේ කියලා. ඊටාම භයානක දඬුවම්. මුල් මේක තමයි කසෙන් තලනවා කියන්නේ. ඉතින් සඳහන් කරනවා මේ අපිට කස පහර වෙදිලා නැහැනේ.
මේ කසෙන් පහර දුන්නාම හැම ගැලවිලා කසේට එනවා. 3-4 පාර ගහනකොට මස් පාවා ගැලවෙනවා. මේ කසෙන් පහර දෙනවා කියලා කියන්නේ ඒ වගේ දරුණු දඬුවමක්. ඉතින් කසෙන් තල්ල වේදනාවට පත් කරලා දුකට භාජනය කරලා ඒ සමහරට මරණයට පත් වෙලා නිරේම උපදිනවා. ආපහු සැරයක් නිරේ උපදිනවා. නමුත් අර දෙතිස් වදයට භාජනය කරනකොට රජුරුව එක කනක් කපනවා. එහෙම කනක් කපලා සමාජයට යවහම ඔහුට ගැහුවට වඩා ලොකු දඬුවමක් හම්බ වෙනවා. ඒ දකින මිනිස්සු දන්නවා කන කපලා තියෙන හොරෙක් හින්දා. ඉතින් තමන් ළඟ තියෙන දේවල් පවා පරිස්සම් කරගන්නවා හොරෙක් ඇවිල්ලා කියලා. අර පුජ්‍යලයා දැන් මේ වරදින් දඬුවමින් පස්සේ පව් කරන්නෙම නෑ වෙන්න පුළුවන්. නමුත් තවත් සෑහෙන කාලයක් යනකම් මේ හොරෙක් කියන වචනේ තමන් වෙනුවෙන් කතා වෙනවා. එන රජුරු කනක් කපනවා. කන් දෙකම කපනවා. කන් දෙකයි නහයයි කපනවා. ඒතර මූණ කොයිතරම් අවලස්ස නැද්ද? සමහරලාට නැවත වතාවක් මේ අත් දෙකේ සම්පූර්ණයෙන්ම රෙදි කෑලි උත ඒ රෙදි කෑලි මනාව තෙල් වලින් පොඟවලා ඒ රෙදි වලට ගිනි තියෙනවා. හැම පිච්චිලා, මස පිච්චිලා, සමහර වෙලාවට ඇටකෝටු පවා පිච්චිලා අර සුවඳ කූරකින් අලු වැටෙනවා වගේ අලු කැඩි කැඩි වැටෙනවා. නමුත් උරපත්ත ගාවටම පිලිස්සුනත් කවදාවත් මිනිහෙක් මැරෙන්නේ නෑනේ. එතෙන්ට පිලිස්සුනා කියලා උරපත්ත ගාවට එනකම් පිලිස්සුනා කියලා මැරෙන්නේ නෑ. නමුත් උරපත්ත ගාවට එනකම් පිලිස්සෙනකම් කොහොමද ඉවසන්නේ කියන කාරණාව තමයි ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ. නමුත් පව් කරන කාලේ මේ තරම් දුක් විඳින්න වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. ඊළඟට සඳහන් කරනවා රජුරෝ තව දඬුවමක් දෙනවා මේ බොරළු දමන කියලා. බොරළු ගෙනල්ලා හිස් කබල උඩ දාලා හක් ගෙඩියක් වගේ සුදු පාට වෙනකන් හිස් කබල බොරළු වලින් මදින්න ඕනේ. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි වැඩක්. නමුත් මනාව හිර කරලා යම් තැනක අල්ලගෙන බැඳගෙන ඒ වාගේ දේවල් කරන්න ඕන තරම් ක්‍රමවේද තව තියෙන්න ඇති. ඒ නිසා බොරළු දමන. ඔලු කට්ට පෑදිලා හක් ගෙඩියක් වගේ සුදු වෙනකම් බොරළු දාලා අතුල්ලනවා. ඊළඟට සඳහන් කළා රජුරු මේ පුජ්‍යලයාගේ කට හොඳට විවෘත කරවලා අනු පියාගන්න බැරි වෙන්න කිසියම් ආධාරකයක් දත් ඇන්ද උඩ තියලා කට පියන්න බැරි වුණාම පහනක් දැල්වලා ඇතුලෙන් තියනවා කියලා. කට ඇතුලෙන් පහනක් දැල්වලා තියනවා. නිකන් හිතන්නේ වේදනාව කොහොම විඳිනවද කියලා. අපි සාමාන්‍යයෙන් පහනක් දැල්වලා අඩි එකමාරක් දෙකක් උඩින් අත ඇල්ලුවත් මේ ගින්දරෙන් රත් වෙච්ච වාතය අර දැල්ලත් එක උඩට එනවා. ඒතර ඒක පුදුම විදිහේ වේදනාවක් ඒ වාතයේ. ඉතින් ඒතර කට ඇතුලේ මේ පහන තියහම උඩුතල සම්පූර්ණයෙන් පහන් එළියෙන් පිලිස්සෙනකොට පහන් දැල්ලෙන් ඒ දුක කාට කියලා අඬන්නද? අඬන්න පුළුවන්කමකුත් නැහැ. කෙනෙකුට අඬ ගහ ගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ කට ඇතුලෙත් ආධාරකයක් තියලා. නිහඬවම විඳවන්න සිද්ධ වෙනවා. බලන්නකෝ දැන් පාපයේ විපාකය. ඉතින් එයින් පස්සේ නිරේවල් වල ඉපදිලා අසීමාන්තිකව නිමක් නැතුව දුක් විඳිනවා. ආයි රජ්ජුරුව කරන තව දඬුවමක්. රජ්ජුරුව මේ පුජ්‍යලයාගේ මුළු ශරීරයම ඔතලත් ගිනි තියෙනවා. ඉස්සලා අත් ගැනනේ අපි සඳහන් කළේ. මුළු ශරීරයම ඔතලත් ගිනි තියෙනවා. ඉතින් ඒ අය කොයිතරම් වේදනාව විඳිනවද? තවත් රජ්ජුරුව දඬුවමක් දෙනවා.
මේ වැරදිකාර පුද්ගලයා අල්ලගෙන ආවහම ඒ පුද්ගලයාට මුලින් කසෙන් තලන්න කීවා. ඊළඟට කන කැපුවා. කන් දෙකම කැපුවා. නාසය කැපුවා. එක අතක් කපනවා. සමහරට අත් දෙකම කපනවා. සමහර කෙනෙකුගේ අත් දෙකයි කකුල් දෙකයි හතරම කපනවා. අර හොරකම් කරන කාලේ, වැරදි වැඩ කරන කාලේ මෙහෙම වෙන්න වෙයි කියලා කල්පනා කළේ නෑ. නමුත් බාලපඬිත සූත්‍රයට අනුව නම් සඳහන් කරන්නේ අන්න එහෙම කනක් කපලා ඉන්න පුද්ගලයෙක් දැක්කහම වැරදි කාර්යයට නිතර හිතනවලු අනේ කවදා හරි දවසක රජුරවන්ට මමත් අහු වුණොත් මටත් මේ වාගේ දෙයක් කරයි නේද කියලා. ඒ හින්දා ඔහුට සිද්ධ වෙනවා හැම කල්හිම සමාජයෙන් වසන් වෙලා ජීවත් වෙන්න. ඒ රජුරවන්ට අහු වුණොත් මටත් මෙහෙම කරයි නේද. එන්න වසන් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හැම වෙලාවෙම හැම කල්හිම සැඟවි තමා ජීවත් වෙන්නේ. නමුත් එහෙම වැරදි කරපු නැති කෙනෙකුට වරද නොකළ කෙනාට වැරදි කාර්යයට දීලා තියෙන දඬුවම් දැක්කහම කවදාවත් බය හිතෙන්නේ නැහනේ. මටත් ඔහොම වෙයි කියලා. මොකද ਸਰුව සම්පූර්ණයෙන් තමන් නිවැරදි කියන කාරණාව තමන් හොඳට දන්නවා. තවත් කරුණක් තමයි පින්නතුනි. ලෝකයා ඉදිරියේ හැමදාම අපිට නිවැරදි කියන්න බෑනේ. මන් දන්නවා නම් මන් නිවැරදි කියලා. ඒක තමයි මේ ලෝකේ මට තියෙන වටිනාම දේ. කවුරු මට වැරදි කරුවා කියලා කීවත් කමක් නැහැ. කවුරු මට චෝදනා කළත් කමක් නැහැ. මම දන්නවා නම් මේ චෝදනාව අහන්න තරම් තැනක නෙමෙයි මම ඉන්නේ. මේ චෝදනාවට ලක් වෙන්න පුළුවන් තැනක නෙමෙයි මම ඉන්නේ. තමන්ගේ මානසිකත්වය ඍජුව තියාගන්න ඕනේ. එදාට කවුරු චෝදනා කළත් කමක් නැහැ. මේ ලෝකයක් අපි අත්හැරලා ගිහිල්ලා අපිත් එක්ක තරහ වුණත් අපිට කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ තරහ වෙන්නේ නැත්තම්. මගේ පැවැත්ම ගැන, මගේ වැඩ ගැන භාග්‍යතුන් වහන්සේ තරහ නැත්තම් අනිත් කවුරු තරහ වුණත් මට කමක් නැහැ. මේ මුළු ලෝකෙම මාත් එක්ක හිතවත් වෙලා භාග්‍යතුන් වහන්සේ මට අකමැති නම් මට මේ ලෝකෙම ලැබිලා තියෙන හිතවත්කමින් ඇති වැඩක් නැහැ. ආන්ගේ නිසා හෘද සාක්ෂියට එකඟව අකුසල කර්මයන්ගෙන් සදහටම ඈත් වෙලා ජීවිතයේ කුසලයෙන්ම පුරව කටයුතු කරන්න ඕනේ. අකුසලයේ කොතරම් නම් භයානකද කියන කාරණාව මනාව ධර්මයේ තුලින්ම දකින්න ඕනේ. එහෙම පුද්ගලයාට පුළුවන් වහවහ මේ සාංශාරික ගමන කෙරවල කරගන්න. ඊළඟට සඳහන් කළේ අකුසලයේ නොපැසෙනාතුරු බාලයා අකුසලයේ තුලම ගැලි ජීවත් වෙයි කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්ම කාරණාව මනාව පැහැදිලි කළා. ඒතකොට දැන් නන්දට වෙච්චදී නන්ද අකුසලයකට සූදානම් වුණා. නන්ද ඒකට සැලසුම් හැදුවා. නන්ද ඒ ගැන තොරතුරු හොයලා බැලුවා. අන්තිමට නන්දගේ අරමුණු සැලසුම් මේ සියල්ලම ක්‍රියාත්මක කරලා නන්ද කල්පනා කළා නන්ද ජයග්‍රහණය කළා කියලා. නමුත් මහ පොළොවේ පය ගහනතුරු නන්ද ජයග්‍රාහී කියලා කල්පනා කරගෙන හිටියා. නන්දට වෙච්ච වැඩේ නන්දවත් දන්නේ නැහැ. මොකද්ද මට මේ වුනේ කියලා. ආන් ඒ වගේ අකුසලයේ විපාක දෙන තුරුම බලවත්. විපාක දෙන තුරු මිහිරි විපාක දෙන්න පටන් ගත්තට පස්සේ බලවත්. මේ ලෝකේ මේ නන්ද සිදු කරපු ක්‍රියාව කී දෙනෙක් කරලා සතුටු වෙනවද? නමුත් ඒගොල්ලන්ට දීර්ඝ කාලින සතුටක් තියෙනවද? ඒක తాවකාලික සුළු සතුටක් විතරයි. හැබැයි తాවකාලික දුක් සැපක් අති දීර්ඝ කාලීන දුකක්. ඒක භාග්‍යවතුන් වහන්සේ මනාව පෙන්වන්නේ. తాවකාලික සැපක් දීර්ඝ කාලීන දුකක් කියන කාරණාව. කොතනද මේක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ?
ගංගාරෝහණ පූජාව වෙලාවේ తాවකාලික සැප දීර්ඝකාලීන දුක් බවට පත් වෙනවා කියන එක. ඒ නිසා දීර්ඝකාලීන සැපක් බලාපොරොත්තු වෙන කෙනෙක් විශේෂයෙන් කුසල ධර්මයේ මත පිහිටලා දස කුසල් සම්පූර්ණ කර කර මනාව සිල් ගුණ ආරක්ෂා කරගෙන ආරක්ෂා කරන සීලයේ සම්බන්ධයෙන් මනා වූ ගුණයක් ප්‍රගුණ කරගෙන ඒ සීලයේ සම්බන්ධයෙන් මනාව ප්‍රගුණ කරන්න ඕනේ. සීලයේ සම්බන්ධයෙන් මනාව ප්‍රගුණ කරගත්තාම ඒ පුජ්‍යලයට සිල් රකින්න හරි පහසුයි. හුඟක් දෙනා කතා කරන දේනේ කවුද සිල් රකින්න අය ඉන්නේ? ඔය කීවට කාටද පන්සිල් රකින්න පුළුවන්? ඔහොම කතා කරන අය ඕන තරම් ඉන්නවා. පින්නතුනි ක්‍රියාවට එළඹුණාට පස්සේ මේ සිල් රකින්නවා කියන එක මහ පුදුමාකාර පහසු දෙයක්. අනික මහ පුදුමාකාර ලාභයක් නේ. සීලය කියන්නේ පුදුමාකාර ලාභයක්. අන් එවන් වූ උතුම් වූ සිල් ගුණ මත පිහිටලා අකුසලයෙන් සදහටම ඈත් වෙලා කුසලයට එක ජීවත් වෙලා භයානක අකුසලයෙන් මිදිලා ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට හොඳ සාධාරණයක් සම්පූර්ණ කරගෙන ඒ මිනිසත් බවට විය යුතු සාධාරණේ තමන්ගේ ජීවිතය තුළින් මනාව සම්පූර්ණ කරගෙන මනසින් උසස් කෙනෙක් හැටියට අකුසලයේ පිළිකුල් කරලා කුසලයේ සම්බන්ධයෙන් හිත වඩලා සංසාරයෙන් එතර වෙන්න අපිට මේ බුද්ධාන්තරයක ලැබිලා තියෙන්නේ මහ පුදුම වාග්ය සම්පන්න අවස්ථාවක්. ඒ වාග්ය සම්පන්න අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන අරගෙන බුද්ධාන්තරයක ඉපදිලත් නිරේගාමී වෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා නම් ඒ බුද්ධාන්තරයෙන් මොනවද ලබාගත් ඵලය කියලා හිතෙන්නේ. බුද්ධාන්තරයක මිනිස්සු නිරේට නොයන්නයි ඕනේ. නමුත් හැමෝම පින් ඇති අය නෙමෙයි. නමුත් සසර පින් ඇති අය කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් සුගතියෙන් සුගතියට ගමන් කරලා මේ සංසාරයෙන් එතරට යන්න හැම වෙලාවෙම කටයුතු කරන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි මායාවේ ලෝකේ ඒකේ තරම් පහසු වැඩක් නං නෙමෙයි. සිල් රකින්නම් නැති සමාජයක සිල් රකින්නවා කියන එක අති දුෂ්කර කාර්යයක් බවට පත් වෙනවා. නමුත් සිල් රකින්නම් සමාජයේ නැහැ කියලා අපිත් අකුසලයට ගියොත් දුක් විඳින්න සිද්ධ වෙන එකේ කිසිම අඩුවකුත් නැහැ. ආන්ගේ නිසා බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. අකුසලයේ කරන වෙලාවට හරි මිහිරි. නමුත් නොරැවටි කුසලයේ මත පිහිටන්න ඕනේ. කුසලයේ ඊට වඩා මිහිරි. ඒ කුසල් මත පිහිටලා කටයුතු කරලා මේ සංසාරයෙන් එතර වෙන්න බුද්ධාන්තරයෙන් ප්‍රයෝජන ලබන්න අපි සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ පුතණුවන් වන AW දේශප්‍රිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ එලිපන්ගමුව තෝලංගමුව ලිපිනෙහි පදිංචිව සිට මීට වසරකට පමණ පෙර 2021 7 වෙනි මාසයේ 28 වන දින පරලෝ සැපත් වන්නට යෙදුන ඒ කරුණාවතී මෑණියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක කෙරවල වේවා. සුජීවත්ව සිටින ඒ පොඩි අප්පුහාමි පියාණන්ට ඇතුළු සියලු ඥාතීන්ට අසල්වැසියන්ට ලෝවැසියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සඳහා මේ කුසල් අනුමෝදන් වේවා කියලා අපටත් ආශිර්වාද කරමින් මේ උතුම් කුසල කර්මයේ සම්පූර්ණ කරගෙන පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. දේශප්‍රිය පුතණුවන් විසින් ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන්
සැප සහිත ප්‍රතිපදාවකින් ඊටම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසීම සඳහා සියලු දෙනාටම මේ කුසල ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ද්වේෂක්ඛයෝ නිබ්බානං